නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ මේ ජීවිතය පරිපූර්ණ වශයෙන්ම සැපවත් කර ගැනීම පිණිස උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන් යුතුවම දේශනා කොට වදාළ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නේ මාළඹේ මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ පින්වත් මනෝහරි වික්‍රමරත්න මහත්මිය සහ සමන්ති සංජීවනී මෙනවිය විසින්. ඒ පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දානය සසර පුරාවට නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත්, ඒ කලන මිතුරු ඇසුරේ සුවසේ ශ්‍රී සද්ධර්මය ඇසීමේ වාසනාව ලැබීම පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස ප්‍රඥාව දියුණු වීම පිණිසත් මේ ධර්ම දානමය පින හේතු වාසනා වෙත්වා කියන උදාර චේතනාව මුල් කරගෙනයි අද ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ ධර්මය තුන්ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි ලෝකානුකම්පාවෙන් මේ ලෝකයට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේලා, ඒ බුදුවරු අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. ධර්මයේ දේශනා කරපු බුදුවරු අප්‍රමාදයටමයි ප්‍රශංසා කරන්නේ. පමාදෝ ගරහිතෝ සදා. මේ ධර්මයෙහිලා ප්‍රමාද වීම නම් බුදුරජාණන් වහන්සේලා හැම කල්හි ගරහනවා. ඒ හැම කල්හි ගරහනවා කියලා කිව්වේ මේ ලෝකයට පහළ වෙන සියලු සම්බුදුරජාණන් වහන්සේලා, අසම සම ගුණ ඇති සියලු බුදුවරු අප්‍රමාදයටමයි පසසන්නේ. සියලු බුදුවරු ප්‍රමාදයට ගරහනවා. ඒකට හේතුව ප්‍රමාදය තුල ලැබිය හැකි කිසිවක් නැත්තේය. ලෞකික දියුණුවක්වත් ලෝකෝත්තර දියුණුවක්වත් ප්‍රමාද වෙන තැනැත්තාට නැත. අප්‍රමාදී වන කෙනාටම ලෞකික දියුණුවද තිබේ, ලෝකෝත්තර දියුණුවද තිබේ. රහතන් වහන්සේලා කියලා කියන්නේ අප්‍රමාදීව බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරලා ජීවිතේ පරිපූර්ණයෙන් සැපයට පත් කරගත් උත්තමයනේ. ඒ රහතන් වහන්සේලා මේ ප්‍රමාදය ගැන හරි ලස්සනට තේරෙන විදිහට කරුණු කාරණා වදාලා. ඒක හොඳට තේරෙනවා රහතන් වහන්සේලාගේ ඒ ගාථා ඉගෙන ගන්නකොට. දැන් බලන්න, ප්‍රමාදය කියන කාරණේ තේරුම් ගන්න පුළුවන් අපිට මාතංග පුත්ත කියන රහතන් වහන්සේගේ ගාථා අහද්දී. මේ මාතංග පුත්ත රහතන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම: දැන් හරීම සීතලයි, දැන් ගොඩාක් රස්නේ, දැන් ගොඩක් හවස් වෙලා. මෙහෙම කියා තමන්ගේ දියුණුව පිණිස තියෙන කාලය අතපසු කරගන්න මිනිස්සු ඉන්නවා. ඒ උදවිය දුර්ලභව ලැබුණු මේ අවස්ථාවත් අතපසු කරගන්නවා. ඒකෙ ඇතැම්මු ඉන්නවා කියනවා මොන වැඩේ කරන්නට ගියත් ඒක කල් දාන්නට තැනක් හොයනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ওই කතාව කියනවා කම්මැලියාට දිවස් තිබේ කියලා. කම්මැලියාට, ප්‍රමාදී තැනැත්තාට අద్භූත දිවසක් තියෙනවා. මොකක්ද මේ දිවස? කම්මැලියගේ. කම්මැලිය මොන වැඩේ කරන්න ගියත් අද නම් වහී වගේ කියලා වැඩේ කල් දානවා. එක්කෝ අද නම් පායයි වගේ කියලා කල් දානවා. අද නම් ටිකක් ඇඟට උණ වගේ කියලා කල් දානවා. අද නම් ඇඟපත හරි අමාරුයි කියලා කල් දානවා. ඔව්වා ඔය කරලා කාටද හරි ගියේ කියලා එක්ක කල් දානවා. ඕන්න ඔය කල් දෙවින්ල
ඔය දිවස කාටද තියෙන්නේ? කම්මැලියට. ප්‍රමාදී කෙනාට. ඒතර ප්‍රමාදය කියලා කියන්නේ පින්වතුනි හැමතිස්සෙම අතපසු කරන එක, පහු කරනවා. පස්සට දානවා. පස්සේ බැරියේ. අන්න එහෙම කල් දාන ස්වභාවයට කියනවා ප්‍රමාදය. ඒ ප්‍රමාදී තැනැත්තා තමන්ගේ ජීවිතේ හැම කාරණයකටම ඔය ප්‍රමාදය කියන එක මුල් කරගෙන වාසය කරන කෙනා මේ දුර්ලභව ලැබිච්ච අවස්ථාවත් අතපසු කරගන්නවා. ඒ කෙනාට මේ අවස්ථාවත් අහිමිලා යනවා. මේ අවස්ථාව සංසාර ගමනේ ඊටා දුර්ලභව ලැබෙන්නේ බුදු කෙනෙක්ගෙන අසන්නට ලැබීම. බුදු කෙනෙකුගේ නිවනට කැඳවන දහම් පද අසන්නට ලැබීම. ඒ බුදු කෙනෙකුගේ ශාසනයක් මුණ ගැසීම මෙව්වා ඊටා දුර්ලභයි. හැබැයි කම්මැලිකම ප්‍රමාදේ පුරුදු වෙච්ච කෙනාට බුද්ධ ශාසනය මුණ ගැහුණත් ඉස්සරහට එන්නේ ප්‍රමාදය. ඒ ප්‍රමාදයට පැමිණෙන තැනත්තා ඕක මුල් කරගෙනම මේ අවස්ථාව පවා අතපසු කරගන්නවා. ධර්මයේ හැසිරීම. ඔය සීතල රස්නේ කියන දේවල් තනකොළ ගහක් තරමටවත් ගණන් ගන්නට වටින්නේ නැහැ. එයා සැපෙන් පිරෙන්නේ නැහැ පුරුෂයෙක් කළ යුතු විදිහට වැඩ කළොත්. හරි ලස්සනයි. යම් කටයුත්තක් උදෙසා යමෙක් කළ යුතු විදිහට නම් වැඩ කරන්නේ එයා කවදාවත් සැපෙන් පිරෙන්නේ නැහැ කියනවා. ඔය සීතලය රස්නය කියන ඒවා ඔව්වා මේ තනකොළ ගහක් තරම්වත් ගණන් ගන්න ඕනේ නැහැ කියනවා. ඒ තනකොළ ගහක් තරම්වත් කියලා කිව්වේ ඇයි? ඒ තරමේ වටිනාකමක්වත් සීතලට රස්නෙට දෙන්න හොඳ නැහැ. මේ මුනිවරු වීරිය කරපු හැටි පින්වතුනි හරි පුදුමයි. දැන් ඇතැන් වෙලාවට භාවනා කරනකොට ඒ ජීවිතේ ජයගත්තු උත්තමයන්ගේ ජීවිතවල ඒ කල්පනාව තිබුණේ. දැන් අද නම් අපට පොඩි සීතල උහුලන්න බෑනේ. පොඩි රස්නේ උහුලන්න බෑනේ. මේ මුනිවරුන්ගේ ජීවිත ගත්තාම උන්වහන්සේලා ඇතැන් කාලවලට ඉන්දියාවේ ඍතු විපර්යාසෙත් එක්ක පින්වතුනි පායන කාලෙනවා. පායන කාලෙට උන්වහන්සේලා කල්පනා කළා කියනවා මේ සංසාර ගමනේ එනකොට මං කොච්චර නිරේ ඉන්න ඇතිද? මං නිරේ ඉන්නකොට අවීචියේ ගිනි දැල් අතරේ කොච්චර රස්නෙට මුහුණ දෙන්න ඇතිද? ඒකත් එක්ක ගද්දී මේ ඩිංගිත්තක් රස්නේ මොකක්ද කියලා රස්නේ අතහැරලා දාලා භාවනා කළා කියනවා. ඇතෙන් කාලේනවා ඉන්දියාවේ සීතල. සීතල අධික කාලාවට පස්සේ උන්වහන්සේලා කල්පනා කරා කියනවා මේ සසර ගමනේ එනකොට සීත නිරයේ කොච්චර ඉපදිලා ඉන්න ඇද්ද? සීතලට පුපුර මැරෙන්න ඇති. එහෙව් එකේ මේ සීතල ඩිංගිත්ත මොකද්ද? එහෙම හිතලා භාවනා කළා කියනවා. ඉතින් එහෙම මුනිවරු නිසා තමයි මේ බුද්ධ ශාසනය සෝභමාන වුනේ. කම්මැලියෙක් නිසා ප්‍රමාද කෙනෙක් නිසා සම්බුද්ධ ශාසනය සෝභමාන වුනේ. වීරියවන්ත මුනිවරු අප්‍රමාදී මුනිවරු තමන්ගේ ජීවිතෙත් සෝභමාන කළා. බුද්ධ ශාසනෙත් සෝභමාන කළා. තමුන්ගේ ජීවිතෙත් සෝභමාන කරගෙන බුද්ධ ශාසනෙත් සෝභමාන කළේ අප්‍රමාදය නිසාමයි. මම නම් ඔය හීතන, කුසතන, වැලුක්, සැවැන්දරා, මුදුතන, බුබුස්තන දුරින්ම දුරු කරනවා. චිත්ත විවේකයමයි පුරුදු කරන්නේ. ඒ කිව්ව ගාථාවේ අදහස මොකද්ද? බණ භාවනා කරන්න ගත්තාම සමහර අයට හොඳට පහසුකම් නැතුව බෑ. ඒ කාලේ තිබිලා තියෙනවා වාඩි වෙන්න කියලා සැප පහසු ආසන හදාගන්න එක පිළිවෙලවල්. දැන් අපි ගත්තොත් එහෙම අද මේ වෙනකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අර මේ කුෂන්නේ. නමුත් පිදුරු කියලා කියන්නේ අතීතේ සනීපෙට ඉන්න පාවිච්චි කරපු එකක්. ඊළඟට කොහුමෙට්ට සනීපෙට ඉන්න පාවිච්චි කරපුවා. ඒ වගේ මේ බුද්ධ කාලේ වෙනකොට ඒ කාලේ තිබිලා තියෙනවා සුව පහසු හදාගන්න අර ඇතුළට දාලා සකස් කරගන්න, එහෙම නැත්නම් අතුරුලා සකස් කරගන්න ඒවා. නොඑක් සුවිශේෂී තනකොළ ಜಾති. ඉතින් ඒ වගේ හදාගත්ත ආසනවල තමයි මේ කකුල් රිදෙන්නේ නැති වෙන්න පහසුවට වාඩි වෙලා භාවනා කරන්නේ. ඉතින් මේ මාතංග පුත්ත රහතන් වහන්සේ වදාරනවා මම නම් ඔය වාඩි වීම පිණිස සුව පහසු ආසන හොය හොයා ඉන්න එක ඕක දුරු කරලා දානවා.
සුව පහසු ආසනේ නෙමෙයි වටින්නේ. චිත්ත විවේකයයි. හිතේ කෙලෙස් නැති බව. හිත ඇතුලේ අකුසල් තියනවාද කියලා හොයන එක. හිත ඇතුලේ අකුසල් කන්දරාවක් නම් ඒ හිත අවිවේකී හැමතිස්සෙම. හිත වැඩ එක්ක රාගයට අනුව, එක්ක ද්වේෂයට අනුව, එක්ක මෝහයට අනුව. රාග ද්වේෂ මෝහ කියන අකුසල් මුල් වෙලා හැදෙන අනේක ප්‍රකාර අකුසල් වලට අනුව හිත වැඩ නම් ඒ හිතට කිසි විවේකයක් නැහැ. හැබැයි හිතට විවේකී ලැබෙනවා ඒ අකුසල් දුරු කළාම. ඒ නිසා අකුසල් දුරු කිරීමමයි කියනවා උන්වහන්සේලා හොයාගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අප්‍රමාදය අතිශයින්ම වර්ණනා කළානේ. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. බුදුරජාණන් වහන්සේ වදාළේ අප්‍රමාදේ යනු අමරණීයත්වයේ කරා ගෙන යන පදයයි. ප්‍රමාදේ යනු මලවුන්ගේ පදයයි. අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යතා මතා. අප්‍රමාදී උදවිය අමරණීය වූ නිර්වාණයේ සැනසෙන්නේය. යේ පමත්තා. ඒත් ප්‍රමාදී උදවිය. ප්‍රමාදී උදවිය කිව්වේ කවුද? මේ රහතන් වහන්සේලාගේ ගාථාවලට අනුව තේරෙනවා ප්‍රමාදය කියලා කියන්නේ තමන්ගේ දියුණුව පිණිස තියෙන කාලය අතපසු කර ගැනීම. ඕම් මතක තියාගන්න. ප්‍රමාදය කියන එකට ලස්සන අර්ථකථනයක්. ප්‍රමාදය කියලා කිව්වේ තමන්ගේ යහපත පිණිස තමන්ගේ දියුණුව පිණිස තියෙන කාලය අතපසු කර ගැනීම. එය ප්‍රමාදයයි. තමන්ගේ දියුණුවට තියෙන කාලය යමෙක් පස්සට දාගන්නවා නම් මොහොතකින් හරි ඒකට අපිට කියන්න තියෙන වචනේ තමයි ප්‍රමාදය. ආන් එහෙම ප්‍රමාදී උදවිය යේ පමත්තා යථා මතා ජීවත් වුණත් මල කඳන් බඳුය. ජීවත් වෙන ජීවිතේත් මැරිච්ච මිනිහගෙත් වෙනසක් නැහැ. ඒ කිව්වේ තමන් මේ මනුස්ස ජීවිතේ ලබාපු පින භුක්ති විඳ විඳ ඉන්නවා මිසක් අප්‍රමාදීව තමන්ගේ ජීවිතේට රැස් කරගන්න දෙයක් නැහැ. පිනක්කට ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔහේ කාලේ ගෙවෙන්න දීලා තියෙනවා. අඩු ගානේ තමන්ගේ මෙලොවටවත් තමන්ගේ මෙලොව යහපතටවත් හේතු වෙන දෙයක් නොපමාව කරගන්නේ. ආන් ඒ නිසායි වදාළේ ඊයේ පමත්තා ප්‍රමාදී කෙනා ජීවත් වුණත් යථා මතා මැරිච්චී කෙනා බඳුය. ඒතං විශේෂතෝ ඤත්වා අප්පමාදම්හි පණ්ඩිතා. අප්‍රමාදීව ජීවිතේ කටයුතු කරන නුවණැති උදවියම නම් ඒ උදවිය ප්‍රමාද අප්‍රමාද කියන දෙකේ වෙනස හොඳට දන්නවා කියනවා. දැන් සාමාන්‍යයෙන් පින්වතුනි ප්‍රමාදයේ ඇලිච්ච පුද්ගලයා අප්‍රමාදය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැනේ. එයා තමන්ගේ දිවසින් හැමදාම මේ තමන්ගේ ජීවිතය ගැන හිත හැම වැඩක්ම කල්දා ගන්නවා. මේ ප්‍රමාදී පුද්ගලයාට ඒ ප්‍රමාදයටම හරියන්ට මෝඩ දිවසක් ලැබෙනවනේ. හැම වැඩේටම කාලේ අතපසු කරගන්න. පස්සේ බැරියේ. අසවල් වැඩේ ඉවරුනාම බැරියේ. ඔව්වා කී දෙනෙක් කරන්නේ නැද්ද මේ ලෝකේ? ඔව්වා කරපු අය හැමෝටම හරි ගියාද? ආන් එහෙම කී කල්දාන අය ඉන්නෝනේ. ඒ කල්දාන පුද්ගලයා කල් දැමීම්ල තුලම කල්දදා ඉන්නවා. හැබැයි මරණය කල්දාන්න බෑ. කල්දදා ඉඳලා මරණය තමන්ගේ ජීවිතේ කරා එනකොට ප්‍රමාදීව වාසය කරපු පුද්ගලයා මැරිලා යනවා. හැබැයි යම් කෙනෙක් අප්‍රමාදී නම් ඒ අප්‍රමාදී නුවණැත්තා මේ ප්‍රමාදයයි මේ අප්‍රමාදයයි කියන දෙකේ වෙනස හොඳට දන්නවා. අප්පමාදේ පමෝදන්ති අරියාණං ගෝචරේ රතා. ඒ අප්‍රමාදී නුවණැත්තෝ අප්‍රමාදයේ තුලම ඇලී වාසය කරනවා කියනවා. මේ ජීවිතේ ජයගත්ත ආර්යෝ උත්තමයෝ අප්‍රමාදයටයි ආස කළේ. අප්‍රමාදයටයි කැමති වුණේ. අප්‍රමාදයටයි ප්‍රශංසා කළේ කියලා කල්පනා කර කර අප්‍රමාදයමයි කියනවා ඇලී වාසය කරන්නේ. වීරිය කිරීමේ අතපසු නොකර ගැනීමේ අකණ්ඩව තමන්ට ශක්ති පමණින් යමක යෙදීමෙහි අනුහස් දකිනවා නුවණැත්තෝ. ඒ නුවණැති කෙනාගේ ජීවිතේ ස්වභාවයනේ. දැන් අපේ මහබෝසතාණන් වහන්සේ
අපේ ශාස්ත්‍රූන් වහන්සේ ඒ කාලේ බලපුවම පින්වතුනේ සංසාර ගමනේ ආපු ගමන උන්වහන්සේ තුල තිබුණ අඛණ්ඩ වීරිය. ඒ කියන්නේ ශ්‍රී සම්බුද්ධත්වයේ පිණිස ගුණ පුරන්න පටන්ගෙන අසංකේය කල්ප ලක්ෂ 4කුත් කල්ප ලක්ෂයක් ඒක අත් නොහැර ආවනේ. උන්වහන්සේගේ වීරිය සෝභමාන වෙනවා තමන් සමහර ජාතක පුවත් වලින්. නික අවස්ථාවක තියෙනවා මහබෝසතාණන් වහන්සේ මේ යම්කිසි වෙළඳ කටයුත්තකට නැව් නැගිලා නෞකාවේ තවත් පිරිසක් එක්ක මේ මුහුදු ගමනක යනවා කියනවා. මුහුද මැද ඒ කාලේ ලී වලින් හදපු නෞකානේ. මුහුද මැද මහා සැඩ පහරක් ඇවිල්ලා මේ නැව බිඳුණා. නැව බිඳුනාට පස්සේ මේ නැව ඇතුළට දැන් හෝ ගාලා මහා ජල කඳක් එනවා. ඒ ජල කඳ එනකොට ඒ නැවේ හිටපු මිනිස්සු ඔක්කොම අතහැරියා. මෙච්චර මහා සයුරක් මැද පොර බදලා අපි කොහේ දිනන්ටද? ඔන්න ප්‍රමාදී කෙනාට එනවා මොකද්ද දිවස? අපි කොහේ කරන්නටද? මේකේ පීනල ඇති වැඩක් වෙයිද? ගොඩබිමක් පේන්නේ. මේකේ පීනුවා කියලා ඇති යහපත මොකක්ද? ආන්න එහෙම හිත හැමෝම කල් දැම්මා. හැමෝම අත්හැරියා. හැබැයි බෝසතාණන් වහන්සේ කල්පනා කළා නෑ. මරණය කියන එක කොහොමද ජීවිතේ පැමිණෙනවා. මරණය නම් වූ ඇසිල්ල පැමිණෙන්න පෙර මං වීරිය කරන්න ඕන. මං අතහරින්නේ මේක කියලා ලොකු ලී කඳකුත් අරගෙන මුහුදට පැන්නා. පැනලා පින්වතුනේ අතපයින් වෙර වීරිය වඩා උන්වහන්සේ මේ මහ මුහුදේ දැන් තෙරක් පේන්නේ. මේ මහ මුහුදේ යනවා. අනිත් ඔක්කොමලා ටික එහෙම්ම ගිරුණා අර මාළුන්ට ගොදුරු වෙලා වතුරට ගොදුරු වෙලා මහා සාගරේ මැරිලා ගියා. දැන් අපිට එතකොට ඒකෙන් හොඳට තේරෙනවා මේ ලෝකේ මහා ප්‍රජාවක් ගත්තාම ඒ ප්‍රජාව අතරේ අප්‍රමාදී උදවිය ඊටාම අඩුවෙන් ඉන්නේ. දැන් අර නැවටම හිටියේ එක්කෙනයිනේ. බෝසතාණන් වහන්සේ විතරයි. බෝසතාණන් වහන්සේ දැන් පීනගෙන ඉනවා දවස් 7ක් ගත වුණා. 7 දවසක් වතුරේ පීනනවා. ඒ 7 වෙනි දවසේ වතුරේ පීනනකොට මේ මහා වීරියවන්තයාගේ වීරිය කිරීම සමුද්‍ර දේවතාවාට දැනුණා. ඒ සමුද්‍ර දේවතාවා වතුරෙන් මතුවෙනවා. මතුවෙලා මේ අහසේ ඉඳලා කියනවා මොකද්ද ඔය වැඩේ තේරුම? ගොඩබිමක් පේන්න නෑ. යා යුතු ඉසව්වක් දන්නේ නෑ. මොකක්ද මේ පීනන එකේ තේරුම? දැන් 7 දවසක් ගෙවි ගියා. ඔය වීරිය කිරීමේ ඇති ඵලය මොකද්ද? ආතහැරලා දාන්න කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා වීරියවන්තයා කවදාවත් වීරිය කියන වටිනා දේ අතහරින්නේ. ඒකට හේතුව වීරියවන්තයා වීරිය ඇති වටිනාකම දන්නා නිසාය. එතකොට දෙවියා අහනවා මොන වටිනාකමක්ද ඔය වීරියේ? කොයි ඔහේ දැන් වීරිය කළා කියලා ලැබූ කිසිවක් තියෙනවද කියලා ඇහුවා. දැන් බෝසතාණන් වහන්සේ වදාලා දෙවිය අනිත් ඔක්කොමලා මාත් එක්ක නැවේ හිටපු ඔක්කොමලා වීරිය නොකිරීම නිසා වීරිය අත්හැරලා දැමීම නිසා ප්‍රමාදී වීම නිසා මහා සාගරේම මැරිලා ගියා. මං විතරයි වීරිය කළේ. මං වීරිය කරපු එකේ වටිනාකම මං දකිනවා. අද ඔබව මා දකින්නේ මේ වීරියේ ප්‍රතිඵලයක් විදිහටයි. ඉතින් මං වීරිය කරා කියන එකට දැන් ඔබ ඉන්නවා සාක්ෂිකාරයෙක් විදිහට. ඔබ මාව දැක්කා කිව්වා. හරි සතුටුනා ඒ දේවතාවා. සතුටු වෙලා ඒ දේවතාවා දේව එරදිහෙන් බෝසතාණන් වහන්සේව ගොඩබිමට ගෙනාවා. ජයගත්තා. අප්‍රමාදී කෙනා ජයගත්තා. ප්‍රමාදී උදවිය නැසී ගියා. ඒ නිසා පින්වතුනේ අප්‍රමාදය ගැන මේ ධර්මයේ වදාරන්නේ එහෙම ශාස්ත්‍රුන් වහන්සේ. සංසාර ගමනේ බෝසතාණන් වහන්සේ විදිහට එහෙම වීරිය වඩපු උත්තමයා, එහෙම අප්‍රමාදී වෙච්ච උත්තමයා තමයි
අපිට අප්‍රමාදී වෙන්න කියලා දහම් පද වදාළේ. අප්‍රමාදී උදවිය කොහොමද කටයුතු කරන්නේ? අප්‍රමාදී නුවණැත්තා තේ ජායිනෝ සාතතිකා ධ්‍යාන වඩනවා. ධර්මයේ හැසිරෙනවා. ගුණදහම් දියුණු කරගන්න මහන්සි වෙනවා. නිච්ඡන් දල්හ පරක්කම නිතරම ඒ අය ගාව තියෙනවා දැඩි පරාක්‍රමය. අප්‍රමාදී කෙනා ගාව නිතරම තියෙන්නේ මොකද්ද? දැඩි පරාක්‍රමය. ඕන එකක් සිඳගෙන බිඳගෙන යන්න පුළුවන්. එන ඕන බාධාවක් සිඳගෙන යන්න පුළුවන්. මහා ජවයක්, මහා වීරියක්, මහා පරාක්‍රමයක් අප්‍රමාදී කෙනා ගාව තියෙනවා. ප්‍රමාදී කෙනා ගාව තියෙන්නේ මොකද්ද? මෝඩ දිවසක්. ප්‍රමාදී කෙනා ගාව පරාක්‍රමයක් නෙමෙයි තියෙන්නේ, මෝඩ දිවසක්. අප්‍රමාදී කෙනා ගාව තියෙනවා පරාක්‍රමය. ඒ පරාක්‍රමයෙන් යුතුව ඒ අප්‍රමාදී උදවිය වීරිය කරනකොට පුසන්ති ධීරානි බානං යෝගක්ඛේමං අනුත්තරං. ඒ අප්‍රමාදී උදවිය තමයි කියනවා මේ අනුත්තර නිවන නම් වූ ඒ බිය රහිත වූ ෂේම ස්ථානය අමා නිවන ස්පර්ශ කරන්නේ පුසන්ති. අප්‍රමාදී කෙනා තමයි කියනවා නිවන ස්පර්ශ කරන්නේ. ඒ නිවන ස්පර්ශ කරපු උත්තමයන්ගේ ජීවිත කොච්චර සැපදායකද? ඒක හරි ලස්සනට තේරෙනවා පින්වතුනේ. නිවන ස්පර්ශ කරපු උත්තමයෙක්ම වදාළ ගාථාවලින්. ඒ තමයි කුජ්ජසෝභිත කියන මහරහතන් වහන්සේ. මේ කුජ්ජසෝභිත මහරහතන් වහන්සේ කියන්නේ පළමුවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ වෙච්චි රහතන් වහන්සේ නමක්. අපේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මේ වේභාර පර්වත ප්‍රාන්තයේ සිද්ධ කළානේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500 නම පළමුවෙනි ධර්ම සංගීතිය. ඒ පළමුවෙනි ධර්ම සංගායනාවට අපගේ කුජ්ජසෝභිත මහරහතන් වහන්සේත් සම්බන්ධ වුණා. ඒ මහරහතන් වහන්සේ තමයි මේ ගාථා වදාළේ. ඒ ගාථාවල තියෙන ඇත්තටම රහතන් වහන්සේ නමකගේ ජීවිතයේ තියෙන සුන්දරත්වය. පාටලිපුත්ත නගරයේනේ ශ්‍රමණයන් වහන්සේලා වැඩ ඉන්නේ. ලස්සනට බණ කියන්නටත් පුළුවන්. ධර්මයේ පිළිබඳව හොඳ බහුශ්‍රත භාවයකුත් තියෙනවා. විහාරයේ දොරටුව ළඟ ඉන්න ආයුෂ්මත් කුජ්ජසෝභිතත් ඒ ශ්‍රමණයන් අතර කෙනෙක්. පාටලිපුත්‍ර නගරයේනේ ශ්‍රමණයන් වහන්සේලා වැඩ ඉන්නේ. ලස්සනට බණ කියන්නටත් පුළුවන්. ධර්මයේ පිළිබඳව හොඳ බහුශ්‍රත භාවයක් තියෙනවා. ඒ ශ්‍රමණයන් අතර කෙනෙක් වන ආයුෂ්මත් කුජ්ජසෝභිත දොරටුව ළඟට ආවේ හුළඟේ පාවෙලා ආවා වගේ එරදි බලයෙන්. ඉතින් උන්වහන්සේලාගේ ජීවිතේ කෙලෙස් නැසලා උපදෝගත් ඥාන වලින් යුක්තව උන්වහන්සේලා විඳින සැපය. කෙලෙස් නැසීම කියන්නේ යහපත් යුද්ධයක්. ගුණධර්ම රකින්නවා කියන්නේ යහපත් යාගයක්. ඒ කෙලෙස් යුද්ධය දිනාගෙන මේ උතුම් ජීවිතයත් පුරුදු පුහුණු කරගෙන තමයි මේ සැප විඳින්නේ. අප්‍රමාදී නුවණැත්තෝ ඒ යුද්ධය කළා. අප්‍රමාදී නුවණැත්තෝ ඒ යාගය කළා. ඒ යුද්ධය ජයගෙන ඒ යාගය සම්පූර්ණ කරගෙන තමයි නිවනටපත් වෙලා සැප විඳින්නේ. මේ ලෝකේ යන්තා යුද්ධ තියනවාද පින්වතුනි? ඒ යුද්ධ හතරේ උතුම්ම යුද්ධය කෙලෙස් යුද්ධයයි. හැබැයි මේ ලෝකේ තියෙන සියලු යුද්ධ හතරේ දුෂ්කරම යුද්ධයත් කෙලෙස් යුද්ධයයි. ඒ කෙලෙස් යුද්ධෙන් යම් මේ ජයගත් මහා වීරයෝ වෙද්ද ඒ බඳු මහා වීරයෝ සිටින්නේ බුදු සසුනේ පමණි. බුදු සසුනෙන් පරිබාහිර තැනක කෙලෙස් යුද්ධය ජයගත්ත කිසිවෙක්ම නැත්තේය. කෙලෙස් යුද්ධය ජයගත්ත කිසි කෙනෙක් නැහැ. ඒකට හේතුව කෙලෙස් යුද්ධය ජය ගැනීම උදෙසා උවමනා කරන ඒ ගුණදහම් ගැන කතා කරන්නේ සම්බුද්ධ ශාසනය තුල පමණක් නිසා. ඒ ගුණදහම් අතරේ පින්වතුනේ තියෙන බලවත්ම ගුණයක් වීරිය. මේ කටයුත්ත කරන්න තියෙන්නේ වීරියෙන්මයි. අප්‍රමාදීව බල පරාක්‍රමයෙන් යුතුව වීරිය වැඩිමෙන්මයි දිනන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ අප්‍රමාදය ගැන දේශනා කරනකොට උඨානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ
සංඤ තස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝ භී වඩ්ඩති. උට්ඨානවතු නැගී සිටින වීරියෙන් යුක්ත වෙන්න ඕන. නැගී සිටින වීරිය කියලා කියන්නේ කවදාවත් වැටෙන්නේ. වැටෙන්න යම් යම් බාධා එනවද? එනේන බාධා විස්සරා එයා නැගී හිටිනවා. වැටුණා කියලා එකක් නැහැ. දැන් මේ ලෝකේ ගොඩාක් දෙනෙක් පුංචි පුංචි බාධක ජීවිතයට එනකොට ඒ බාධා ඉස්සරහා ඇදගෙන වැටෙනවනේ. ඒ ඇදගෙන වැටීම කියලා එකක් අප්‍රමාදී උදවියක ජීවිතේ නැහැ. එයා බාධා වෙනකොට ඒ බාධා ඉස්සරහා තවත් ප්‍රබලව නැගී හිටිනවා. ඒ අයගේ ජීවිතේ තියෙන්නේ නැගී හිටීම කියන අංගය. ඔය නැගී හිටීම කියන අංගය මිනිසෙක් ගාව තියෙනවා නම් එයා ලෞකිකව දියුණු වෙන එක නවත්තන්නත් බෑ. එයා ලෝකෝත්තරව දියුණු වෙන එක නවත්තන්නත් බෑ. ඒ නිසා ඇති කරගන්න ඒක නැගී හිටීම. උට්ඨානවත නැගී හිටිනා බව. කවදාවත් මේ ජීවිතේට එන බාධා ඉස්සරහා ඇදගෙන වැටෙන්න එපා. හේතුව ඇදගෙන වැටුණා කියලා පින්වතුනි ලබන්න කිසිවක් නැහැ. තියෙන්නේ වැටිල්ල විතරයි. ඇදගෙන වැටිච්ච කෙනාව තව පිරිසක් පාගගෙන යයි. එච්චරයි. ඇදගෙන වැටෙන කෙනා වැටි වැටි නැගිටින්න උත්සාහ කරනවා නම් එයාමයි දිනන්නේ. එයාමයි ජයගන්නේ. වැටෙන කෙනා ලෞකික ජීවිතෙත් වැටිලාම යනවා. වැටෙන කෙනා ලෝකෝත්තර ජීවිතේ ගත්තාම සංසාර ගමනේ පෑගිලා යනවා. අසරණ වෙනවා. ඒ හින්දා වටින එකක් නැගී හිටින වීරිය. ඊනකට ජීවිතේ දියුණුව කරා යන්න නම් ලස්සන ගුණයක් තියෙන්න ඕන සතිමත. සතිමත කියලා කිව්වේ සිහිය. සිහියෙන් කටයුතු කිරීම. සුචි කම්මස්ස ඊනකට බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්න කැමති කෙනාට තියෙන්න ඕන පිරිසිදු ජීවිතයක්. කායික ක්‍රියාත් පිරිසිදුයි, වාචික ක්‍රියාත් පිරිසිදුයි, මානසික ක්‍රියාත් පිරිසිදුයි. නිසම්මකාරිනෝ හැමතිස්සෙම එයා නුවණින් විමසා කටයුතු කරනවා. මොකද්ද නුවණින් විමසා කටයුතු කරනවා කියන්නේ? බුද්ධ ශාසනයේ මොකද්ද නුවණින් විමසීම? එයා හැමතිස්සෙම බලනවා මගේ කායික ක්‍රියා, මගේ වාචසික ක්‍රියා, මගේ මානසික ක්‍රියා කුසල්ද අකුසල්ද, හොඳද නරකද, පින්ද පව්ද, මෙව්වාට නුවණැත්තෝ ප්‍රශංසා කරයිද ගරහයිද? අන්න ඒක තමයි හොයන්නේ. ඒක තමයි නුවණින් කරන එක. සංඤ තස්සච එහෙම නුවණින් විමසා බල සිත කය වචනේ කෙනෙක් සංවර කරගන්නවා නම් ධම්ම ජීවිනෝ ධර්මයට අනුවමන්න ජීවත් වෙන්නේ අපමත්තස්ස යසෝ භී වඩ්ඩති. ආන්ගේ අප්‍රමාදී කෙනාගේ යසස වැඩෙනවා. එයා වටේට හැදෙනවා පිරිවරක්. එයා වටේට හැදෙනවා පිරිවරක් යහපත්තු. මේ ලෝකේ හැදෙනවා සත්පුරුෂ පිරිවරක්, ගුණවත් පිරිවරක්. ඒ බඳු තැනැත්තා වටේ. එහෙම නැති කෙනාගේ වටේ හැදෙන්න පුළුවන් පිරිවරක්. ඒ જાතියෙම පිරිසක්. හරියට සොහොනට අමනුෂ්‍යෝ ඇදෙනවා වගේ ප්‍රමාදී කෙනාගේ ජීවිතේට ප්‍රමාදී අසත්පුරුෂයෝම ඇදෙනවා. ඒකට කියන්නේ කීර්තිය කියලා. හැබැයි අප්‍රමාදී කෙනෙක් අප්‍රමාදීව තමන්ගේ ජීවිතේ ගත කරනවා නම් ඒ කෙනාගේ ජීවිතේ මෙලොවදීම සත්පුරුෂයෝ අතරේ, ගුණවතුන් අතරේ කීර්ති ගෝසා පැන නැගෙන එකක් බවට පත් වෙනවා. ඒ තමයි අප්‍රමාදී වීමේ යහපත. ප්‍රමාද වෙච්ච කෙනා පින්වතුනේ එයා මේ ලෞකික ජීවිතෙමුත් පිරිහෙනවා, ලෝකෝත්තර ජීවිතෙමුත් පිරිහෙනවා, මෙලොවත් පිරිහෙනවා, පරලොවත් පිරිහෙනවා. බලන්න ඒක හොඳට තේරෙනවා. ඊළඟ තේර ගාථා වාරණ මහරහතන් වහන්සේගේ ගාථා. ඒ රහතන් වහන්සේ වදාළේ මෙන්න මෙහෙම. මේ ලෝකේ මිනිසුන් අතර යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් එයා මෙලොව පරලොව කියන දෙකින්ම පිරිහිලා යනවා. කය මුල් කරගෙන කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම් එයා මෙලොව පරලොව දෙකින්ම පිරිහිලා යනවා. හේතුව මොකද්ද? මේ ජීවිතය තුළ අප්‍රමාදීව කරගත යුතු දෙයක් එයා බැහැර කරලා.
එයා ප්‍රාණඝාතය නම් කරන්නේ. ඒ බඳු පුද්ගලයාට අපි කියන්නේ ප්‍රමාද වෙච්ච කෙනා. එයා පරිහානිය කරා යනවා. මෙලොවත් පිරිහෙනවා, පරලොවත් පිරිහෙනවා. කයින් හොරකම් කරනවා නම්, කයින් සල්ලාලකම් කරනවා නම් මෙලොව පරලොව දෙකේම පිරිහෙනවා. වචන මුල් කරගෙන බොරු කේලම් හිස් වචන පරුස වචන කතා කරනවා නම් පිරිහෙනවාමයි. මෙලොව පරලොව දෙකෙන්ම. හිත මුල් කරගෙන උනත් මේ හිත ඇතුලේ ලාමක අකුසල් නම් පුරුදු කරන්නේ ඒ කෙනා පිරිහෙනවාමයි. හැබැයි යම් කෙනෙක් මෛත්‍රී සිතකින් යුතුව හැම සතුන් කෙරෙහිම සානුකම්පිත වෙනවා නම් ආන් ඒ තැනැත්තා ඒ නිසාම ගොඩාක් පින් කරගන්නවා. යම් කෙනෙක් තමන්ගේ හිත ඇතුලේ මෛත්‍රී ආදී උතුම් ගුණධර්ම දියුණු කරගන්නවා නම් ඒ කෙනා ඒ තුලින්ම ඒ තමන්ගේ ජීවිතේ අප්‍රමාදීව උපදවගත්ත මෛත්‍රිය ආදී ගුණ දැන් මෙතන තියෙනවා මෛත්‍රිය. ඊළඟට සානුකම්පිත බව කිව්වෙ මොකද්ද? හිංසාවෙන් තොර බව. ඒ කිව්වේ කරුණාව. මේ මෛත්‍රී කරුණා කියන එක බුද්ධ ශාසනය ඇතුලේ හඳුන්වන්නේ සම්මා සංකල්ප. මෛත්‍රිය කියලා කිව්වේ අව්‍යාපාද සංකල්ප. කරුණා කියලා කිව්වේ අවිහිංසා සංකල්ප. මේ සංකල්ප වලින් යුක්ත කෙනා බුද්ධ ශාසනය ඇතුලේ ගොඩාක් පින් කරගන්න කෙනෙක්. දියුණුව කරා යන කෙනෙක් බවට පත් වෙනවා. කය ගත්තත් ප්‍රාණඝාතයේ සොරකම සල්ලාලකමින් වළකිනවා නම් දියුණු වෙනවා. වචන ගත්තත් බොරු කේලම් හිස් වචන පරස වචන ආදීන් වළකිනවා නම් එයා අප්‍රමාදී කෙනෙක්. එයා මෙලොව පරලොව දෙකේම දියුණුව කරා යනවා. ඒ නිසා වාරණ මහරහතන් වහන්සේ අවවාදයක් කළා. සුභාසිතස්ස සික්ඛේත සමනූ පාසනස්සච ඒකාසනස්ස රහෝ චිත්ත වූප සමස්සච. සුභාසිත වූ සද්ධර්මයේ තමයි ඉගෙන ගන්න ඕන. උතුම් ශ්‍රමණයන් වහන්සේලා වයි ඇසුරු කරන්න ඕන. හුදෙකලාවෙමයි වාසය කරන්න ඕන. හිතේ සංසිඳීම පිණිසමයි හික්මෙන්න ඕන. හරි ලස්සනයි. ජීවිතේ ඉගෙන ගන්න ඕන කියනවා සුභාසිත වූ සද්ධර්මය. ජීවිතේ අපි ගත කරනකොට ඉගෙන ගන්නවා නම් පින්වතුනි සුභාසිත සද්ධර්මය. ඒ සද්ධර්මයේ ඉගෙන ගන්නවාට වචනයක් කියනවා. ඒ මොකද්ද? සද්ධර්මයේ ඉගෙන ගැනීමට මේ ලෝකේ කියන වචනය තමයි සික්ඛානුත්තරිය. ඉගෙන ගන්න දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන දේ ඉගෙන ගන්නවා කියන්නේ ධර්ම ඉගෙන ගැනීමට. ඇසුරු කරන්න ඕන කියනවා උතුම් ශ්‍රමණයන් වහන්සේලාව. බුදුරජාන් වහන්සේ ගැන ධර්මයේ ගැන සඟරුවන ගැන හිත් පහදවන ජීවිතේ යහමඟට ගන්න උදව් කරන ශ්‍රමණයෝ තමයි ඇසුරු කරන්න ඕන. හුදෙකලාවෙමයි වාසය කරන්න ඕනෙත්. හිතේ සංසිඳීම පිණිසමයි හික්මෙන්ටත් ඕන. ඉතින් ඔහොම මේ කෙනෙක් වාසය කරනවා නම් ජීවිතේ පිංගුතුනේ ඒ කෙනාගේ ජීවිතේ දියුණුව කරා යන්නේක නවත්තන්න බෑ. ඉතින් ඔහොම ජීවිතයක් උපදව ගන්න එකට තමයි කියන්නේ අප්‍රමාදී වෙනවා කියලා. ඉතින් මේ කරුණ කාරණා අහනකොට ඇහූ ලේසියට බැරි වේවි අප්‍රමාදී වෙන්න. හැබැයි අපි උත්සාහ කරන්න ඕන. එහෙම අපි උත්සාහ කරද්දී ඒ උත්සාහය ඇති කරගන්නට අපේ ජීවිතේ වටිනම දේ තමයි පින්වතුනි මේ වීරිය කරපු උත්මයෝ ගැන හිත් පහදවන එක. ඒක පළවෙනි එක. ඊළඟට මේ වීරිය ගැන කියා දෙන්න ධර්මයට හිත පහදව ගැනීම. මේක ඊළඟ කාරණේ. ඔය දෙක කරගත්ත කෙනෙකුට තමයි තමන්ගේ ජීවිතේ අංශු මාත්‍ර හරි වීරියක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් අප්‍රමාදය ගැන වදාරනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා පමාදං අප්පමාදේන යදා නූදති පණ්ඩිතෝ. බුද්ධිමත් කෙනෙක් යම් දවසක තමන්ගේ ජීවිතයේ ප්‍රමාදය කියන දුර්ගුණය දුරු කරන්නේ අප්‍රමාදය කියන එකට ඇවිල්ලාමයි කියනවා. ප්‍රමාදය දුරු කරන්න තියෙන්නේ මොකෙන්ද? ප්‍රමාදය දුරු කරන්නට නම්
ජීවිතේට එකතු කරගන්න ඕන අප්‍රමාදය කියන එක. මේ ලෝකේ ඒ අතරක මුකුත් නැහැ. එක්ක තියෙන්නේ ප්‍රමාදය, එක්ක තියෙන්නේ අප්‍රමාදය. ප්‍රමාදය කියන එක දුරු කරගන්න නම් ජීවිතේට එකතු කරගන්න ඕන කියනවා අප්‍රමාදය කියන අංගය. නුවණ තියෙන කෙනා ප්‍රමාදය දුරු කරලා දාන්නේ අප්‍රමාදය මුල් කරගෙනමයි. පඤ්ඤා පාසාද මාරුයිහ අසෝකෝ සෝකිනින් පජං. ඉතින් බුද්ධ ශාසනයක් ඇතුලේ අප්‍රමාදී වෙන කෙනා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙලා අවසානයේ නැග ගන්නවා කියනවා ප්‍රඥා ප්‍රාසාදය මතට. ඉතින් ප්‍රඥා ප්‍රාසාදය කියලා කිව්වේ ප්‍රඥාවෙන්ම නිර්මිත දෙය. ප්‍රඥාවෙන්ම නිර්මිත ජීවිතනේ පිංගුතුනේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා ප්‍රඥාවෙන් කළ යුතු දේ කළා. ප්‍රඥාවෙන් කළ යුතු සියල්ල කරපු අයට තමයි රහතුන් කියලා කියන්නේ. රහතන් වහන්සේලාගේ ජීවිතේ සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ ප්‍රඥාවෙන්. උන්වහන්සේලා වඩන්නේ සීල සමාධි ප්‍රඥානේ. දැන් මේ බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා තමයි වඩන්නේ. සිල් පුරාගෙන යනකොට පිරෙන සීලයෙන් කෘත්‍යයක් ඉෂ්ට වෙනවා. ඒ තමයි සමාධියට උපකාර කිරීම. හොඳට සිල් පුරනකොට එයාගේ සමාධිය පිරෙනවා. සමාධිය පුරවගෙන යන කෙනා සමාධියෙන් පූර්ණත්වයට පත් වෙනවා. අනාගාමි වෙනකොට. සමාධිය පිරিলা. හැබැයි ප්‍රඥාව පිරিলা නෑ. ප්‍රඥාව පිරෙන්නේ කොතනද? අරහත්වේදී. රහතන් වහන්සේ ප්‍රඥාවෙන් පිරුණු උත්තමයා. පඤ්ඤා පාසාද මාරුයිහ. ප්‍රඥාව නම් වූ ප්‍රාසාදයේ ඉහළට නැගී අශෝකෝ සෝකිනින් පජං. ශෝක නොකරන හිතක් ඇතිව ශෝකී ජනයා දෙස ඒ මහා රහතුන් බලයි. අපේ ශාස්ත්‍රුන් වහන්සේත් මේ ධර්මයේ දේශනා කරන්නට මේ හේතුනේ ඔය කාරණේනේ. බුදුරජාණන් වහන්සේ උපදවාගත්ත මහා ඥාණයෙන් යුතුව ඒ ප්‍රඥා ප්‍රාසාදයේ මත සිට මේ සංසාරගත සත්‍යය දෙස බැලුවා. ඒ බලද්දී බුදුරජාණන් වහන්සේගේ හිත තුළ මහා කරුණාව උපන්න කියනවා. ඒ උපන්න මහා කරුණාවෙන් යුතුව තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහුජාගරු අබලස්සංව සීගස්සෝ හිත්වා යාති සුමේදසෝ. මේ කාරණේ හරි වැදගත්. ප්‍රමාදී ජනතාව අතර අප්‍රමාදීව ඉන්නවා. සුත්තේසු බහුජාගරයි. මේක කියන්නේ මුනිවරුන්ගේ ජීවිතය ගැන කියද්දී. බොහෝ කොට නිදන ජනතාව අතරේ ඔහු නොනිදා වීරියෙන් ධර්මයේ හැසිරෙනවා. අබලස්සංව සීගස්සෝ හිත්වා යාති සුමේදසෝ. හරියට එයාගේ ජීවිතේ දුරවල අශ්වයන්ව පරද්දාගෙන වේගයෙන් දුවන ජව සම්පන්න අශ්වයෙක් වගේ. ඒ තමයි අප්‍රමාදී කෙනා වර්ණනා කරපු හැටි. දුරවල අශ්වය වගේ ප්‍රමාදී අය. ඒ දුරවල අශ්වයන්ව පරද්දාගෙන දුවන ජව සම්පන්න අශ්වයෙක් වගේ අප්‍රමාදී කෙනා. එනිසා පින්වතුනේ එකක් තමයි මේ ජව සම්පන්න මුනිවරු ගැන හිත පහදව ගන්නට. හිත පහදවගෙන තමන්ගේ ජීවිතේ ටික ටික හරි අපි මහන්සි ගන්න ඕන මේ අප්‍රමාදී මේ මුනිවරුන්ගේ තැනට එන්න. ඉතින් ඒ උදෙසා පළවෙනිටම උපකාර කරන්නේ චිත්ත ප්‍රසාදය. චිත්ත ප්‍රසාදයෙන් යුතු අප්‍රමාදී වෙන කෙනා හැරි හැරි බැලිය යුත්තේ මේ මුනිවරු දෙසටයි. අපිට ඉන්න අපූර්ව ආදර්ශ. අපිට අප්‍රමාදී වීම පිණිස අප්‍රමාදීව ධර්මයේ හැසිරිච්ච උත්තමයෝ ඉන්නවා. අප්‍රමාදීව ධර්මයේ හැසිරලා ධර්මයෙන් ඵල ලැබු උත්තමයෝ ඉන්නවා. ඒ නිසා අනිත් මිනිස්සු ප්‍රමාදීව වාසය කරන්න පුළුවන්. හැබැයි මම නම් අප්‍රමාදී වෙනවා කියන තැනට එන්න ඕන. ඉතින් එහෙම ආපු කෙනෙක් තමයි ජය ලබන්නේ. ඒ කෙනාගෙන් තමයි සසුන සෝභමාන වෙන්නේ. බලන්න මේ පස්සික කියන මහරහතන් වහන්සේ ඒක පහදන හැටි. පස්සික මහරහතන් වහන්සේ වදාලා
මෙහි ශ්‍රද්ධාව නැති ඥාති පිරිස වෙනුවෙන් එකම ඥාතියෙක් හිටියොත් ශ්‍රද්ධාවන්ත වූත් ඥානවන්ත වූත් අන්න ඒ තැනැත්තා ධර්මයේ පිහිටලා සිල්වත්ව ඉන්න නිසා සියලු ඥාතීන්ගේ යහපතට ඒක හේතු වෙනවා. බලන්න ලස්සන ඒ කාරණේනේ. මේ බොහෝ ඥාති පිරිවරක් අතරේ එක්කෙනෙක් ඉන්නවනම් ශ්‍රද්ධාවට පැමිණිලා සිල්වත්ව ඥානවන්තව ධර්මයේ පිහිටලා ඒ කෙනා නිසා අර සියලු දෙනාටම යහපත සිද්ධ වෙනවා. උන්වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ මේ කාරණේ උන්වහන්සේගේ ඥාති පිරිසට අනුකම්පාවෙන්. පස්සික මහරහතන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට අවවාද පිණිසයි ওই ගාථාව කියලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ වදාරනවා මං ඔය විදිහට ඥාතීන්ට චෝදනා කළේ අනුකම්පාවෙන්මයි. ඒ උදවියත් ඥාති ප්‍රේමය නිසා මගේ අවවාදවල පිහිටියා. භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන කළා. එතකොට රහතන් වහන්සේගේ අවවාදේ අපතේ ගිහිල්ලා නැහැ. ඥාතීන්ට ඔය කරපු අවවාදින් ඥාතීන් අප්‍රමාදී වෙලා. ඉතින් උන්වහන්සේ වදාරනවා මගේ මෑණියොත් සහෝදරයනුත් කලුරිය කරලා දෙව්ලොවේ ඉපදුනා. දැන් ඒ උදවිය කැමති සැප ලබාගෙන හරීම සතුටින් ඉන්නේ. ඉතින් මේ වචන පිළිගෙන මේ මෑණියනුත් සහෝදරයනුත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙලා. ඒ නිසා ඒ අය මේ වෙනකොට සුගතිය ඉපදිලා සන්තෝෂින් ඉන්නවා කියනවා. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වුණොත් තමයි අපිට මේ ජීවිතය තුළ මේ පුංචි කාලෙන ඉන්න තියෙන්නේ. මේ පොඩි කාලේ අපි අප්‍රමාදයට පත් වුණොත් අප්‍රමාදී වුණොත් මේ බුද්ධ ශාසනය ඇතුලේ අපිට සුගති සැපයකට හරි අපේ ජීවිතය යොමු කරගන්න පුළුවන් වෙයි. මොකද සුගතිය කියන්නේත් නෑ ප්‍රමාද වෙච්ච කෙනා. අප්‍රමාදී වුණොත් සුගති සැපයකට හරි ජීවිතේ පමුණුව ගන්න පුළුවන් වෙයි. ඒ කෙනාගේ අප්‍රමාදයත් ඒ කෙනාගේ පින්බලයත් හේතු කරගෙන සමහර වෙලාවට ඉහළ මාර්ගඵල අවබෝධයට පවා ඒ කෙනාට යාගන්න පුළුවන් වෙයි. ඒ නිසා වඩාත්ම වටින්නේ අප්‍රමාදයයි. වඩාත්ම වටින්නේ අප්‍රමාදය. ඒ තමයි කල් දාන්නේ නැතුව මේ ප්‍රමාද කරගන්නේ නැතුව කුසලයේ හැසිරෙන එක. එත ප්‍රමාද වුණාට පස්සේ ඒ ප්‍රමාදය කියන එකෙන් තමන්ව ගලව ගන්නට බාහිර කෙනෙකුට බෑ. ප්‍රමාදය කියන එකෙන් තමන්ව ගලව ගන්න තියෙන්නේ කාටද? තමන්ටමයි. තමන් අප්‍රමාදයේ පිහිටියාට පස්සේ තමයි තමන්ට තමන්ව ගලවා ගන්න පුළුවන් වෙන්නේ. ඔය වගේ සිද්ධියක් වුණානේ. එක පවුලක වැඩිමහල් පුත්‍රයා බුදුබණ අහලා මහාන වුණා. ඒ මහාන වෙනකොට මේ පවුලේ තව ඒ ස්වාමීන් වහන්සේට බාල සහෝදරයෙක් හිටියා, සහෝදරියක් හිටියා, ඊළඟට අම්මයි තාත්තයි. දැන් මේ ස්වාමීන් වහන්සේ නිතර දෙවේලේ අවවාද අනුශාසනා කරලා තියෙනවා මේ ජීවිතය කියන එක අවිනිශ්චිත එකක් අම්මේ තාත්තේ. ඒ නිසා මේ ප්‍රමාද වෙන්නේ නැතුව සිල්වත් වෙන්න, ශ්‍රද්ධාවන්ත වෙන්න, දම්පැන් පූජා කරන්න කියලා මෙහෙම අවවාද කළා. අවවාද කළාට මොකෝ අර පවුලේ ඔක්කොමලගේ තිබුණේ අප්‍රමාදේ නෙමෙයි ප්‍රමාදේ. කල් දැම්මා ඔක්කොම ටික. කල් දදා ප්‍රමාද කර කර වාසය කළා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අවවාද අනුශාසනා කර කර ඉද්දී චාරිකාවේ වඩින කාලය ආවා. උන්වහන්සේ චාරිකාවේ වැඩියා. ඔය අතරේ ගමට බලවත් දරුණු වසංගත රෝගයක් ආවා. ඒ වසංගත රෝගීන් අම්මා හොඳටම අසාධ්‍ය වුණා. අම්මා අසාධ්‍ය වෙලා අම්මා අන්තිම පණකින්ද යනකොට අම්මට මතක් වුණේ අපේ අපි මෙච්චර කල් ජීවත් වෙච්ච ගෙදර කියලා මතක් වුණා. මතක් වෙනකොටම අම්මගේ පණ ගියා. ගේ ගැන බැඳිලා. අම්මා ගිහින් උපන්න ගේ පේන සීමාවට වෙන්න හුඹහක නයික් නාගෙක් කියලා උපන්නා. තාත්තත් හොඳටම අසාධ්‍ය වුණා. තාත්තා මැරෙනකොට තාත්තට මතක් වුණේ වත්ත.
වත්ත ගැන සිහි කර කර මැරුණා. තාත්තා උපන්නා ඒ වත්තේම ඌරෙක් වෙලා. නංගිටත් හොඳට මසාද්දි වුණා. නංගි මැරෙනකොට නංගි උපන්නේ. නංගිට මතක් වුණේ මේ එයාම හදලා තිබුණ පොඩි ඉස්සරහ මේ ගේ ඉස්සරහ පොඩි පොකුණු කෑල්ලක්. ඔය හදන්නේ ළමයි. ඔය පොකුණු කෑල්ල මතක් වුණේ. එයා මිය ගියා. එයා උපන්නා ඒ පොකුණේම ගෙඹි පැට්ටෙක් වෙලා. දැන් සිද්ධිය වෙන්නේ මෙහෙම. අර තෙරුන් වහන්සේ චාරිකාවේ වැඩම කරලා කාලෙකට පස්සේ ආයෙමත් ගමට වඩිනවා. ගමට වැඩලා ගේ පැත්තේ වඩිනකොට ආරංචි වුණා අම්මයි තාත්තයි සහෝදරියයි තුන්දෙනාම මැරිලා. දැන් මල්ලි විතරයි ජීවත් වෙන්නේ. මල්ලිටත් රැකී රක්ෂා මොකුත් නැහැ. ඒ නිසා මල්ලි දඩයන් කරගෙන ජීවත් වෙන්නේ. මල්ලි තමන්ගේ තියෙන හැම වතු පිටියකම මදු ගහනවා. මදු ගහලා අහුවෙන සත්තු විකුණගෙන ජීවත් වෙනවා. මේ ඉතින් මේ තෙරුන් වහන්සේ වැඩලා රහතන් වහන්සේ නමක් දැන් මේ රහතන් වහන්සේ ටික කාලයක් එහි වැඩ ඉන්නකොට ඕන්න දවසක් මල්ලි ඇවිල්ලා කියනවා ස්වාමීනි මගේ මද්දකට මේ ඌරෙක් අහුවෙලා මං ඒ ඌරා මැරුවා. අනේ මට ඒ ඌරා මරලා ඉවර වෙනකොටම ඔබ වහන්සේ මතක් වුණා ඔබ වහන්සේටත් භික්ෂු සංඝයාටත් ප්‍රණීත දානයක් දෙන්න පුළුවන් නේ කියලා. ඒ නිසා මං ඒ ඌරා විකුණන්නේ නැතුව හෙට දානේ පූජා කරන්න හිතුවා. ස්වාමීනි ගෙදෙට්ට වඩිම කිව්වා. ස්වාමීන් වහන්සේ නිකමට බැලුවා තමන් වහන්සේගේ නුවණින් ඇයි මේ මල්ලිට මාව මතක් වුනේ? අනේ බලනකොට මේ ඌරා මැරෙද්දී මේ ඌරට මේ තෙරුන් වහන්සේ සිහි වෙලා. මේ ඌරා කවුද? තාත්තා. මේ ස්වාමීන් වහන්සේ මේකේ ලොකු කතාවක් දැක්කා. ඒ මහරහතන් වහන්සේ කිව්වා මල්ලියේ දැම්ම වඩිමුකෝ අපි ගෙදෙට්ට. ගෙදෙට ගිහිල්ලා කියනවා මල්ලියේ ඔය ඌරගේ බඩ පලාපන්. ඇතුලේ ඇති ණයකුගේ කෑලි. ඒ කෑලි ටික එළියට ගනින් කිව්වා. අනේ කපල බලනකොට ණයකුගේ කොටස් තියෙනවා. ඒ කෑලි ඔක්කොම ගත්තා. ඒකල රහතන් වහන්සේ කිව්වා ආන් අර කෑල්ල කපපන් මල්ලියේ ඔය ණයාගේ ඔතන ඇති මැරිච්චි ගෙම්බෙකුගේ මලකුණක්. ඒක ගනින් එළියට කිව්වා. එළියට අරන් මේ තුන තියලා කියනවා මල්ලියේ මේ මද්දට අහුවෙලා මැරිච්ච ඌරා තාත්තා. මේ ඌරාගේ බඩ ඇතුලේ කෑලි කෑලි වෙලා ඉන්න මේ නාගයා අපේ අම්මා. ඒ නාගයාගේ බඩ ඇතුලේ මේ ඉන්න ගෙඹි පැටියා අපේ නංගි. ප්‍රමාදේ හින්දා ඔක්කොම වෙනසුණා. මල්ලි ඔබවත් අප්‍රමාදී වෙයා. ඉතින් මල්ලි මේ අවවාදය අහලා අප්‍රමාදී වුණා. මල්ලිත් බුද්ධ ශාසනය පැවිදිලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා, නිදහස් වුණා. ඒ නිසා පින්වතුනි අප්‍රමාදේමයි වටින්නේ. අප්‍රමාදේමයි වටින්නේ. අද මේ අප්‍රමාදේ ගැන බණපද අපිට ගොඩාක් ඉගෙන ගන්න ලැබුණා. රහතන් වහන්සේලා 4 නමක් නිසා. අප්‍රමාදීව ධර්මයේ හැසිරලා සැපයටපත් වුණ මාතංග පුත්ත මහරහතන් වහන්සේ, කුජ්ජ සෝභිත මහරහතන් වහන්සේ, වාරණ මහරහතන් වහන්සේ, පස්සික මහරහතන් වහන්සේ යන ඒ අරහත් මුනිවරුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා සැනසුන නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සග්දිවිදු ප්‍රධාන සතරවරන් දෙවිවරුත් සෙම්පති දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපේටම පත්වෙත්වා. ඒ දෙවියන්ගේ සියලු ආශිර්වාදයේ ආරක්ෂාව අපට නොඅඩුවම සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසෙත්වා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් මනෝහරි වික්‍රමරත්න මහත්මියගේ නමිනුත් සමන්ති සංජීවනී මෙනවියගේ නමිනුත් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ
ඒකාන්තයෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා කරන්න. අද ධර්මදානමේ පින්කම සිදු කරන මාළඹී මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වත් මනෝහරී වික්‍රමරත්න මහත්මියට සහ සමන්ති සංජීවනී මෙනවිය ඇතුළු ඒ පවුල්වල සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාට මේ සසර ගමන පුරාවටම නිරතුරුව උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබෙත්වා. කලන මිතුරු ඇසුරේ මේ අප්‍රමාදය ඇති කරවන උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙත්වා. ඒ ධර්මයේ හැසිරීම පිණිස වටිනාම ගුණය වන අප්‍රමාදය හැම තැනාට තමන්ගේ ජීවිත තුළ ඇති කරගන්න ලැබෙත්වා. සුවසේ ධර්මයේ හැසිරලා සුවසේම ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.